17. හරිනේ. දෙදස් 17 ෆස්ට් පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නේ පිටි ප්‍රශ්නවල 10 වෙනි ප්‍රශ්නේ අපිට එනවා A හා B යනවා A හා B කියලා එතකොට කුලක දෙකක් A B කියලා කුලක දෙකක් මේකේ NA දීලා තියෙනවා 5යි NB දීලා තියෙනවා 7යි ආය N A මේලය B දීලා තියෙනවා කීයද 10යි එතකොට අපි ගන්නවා n a ඡේදනය b කීයද කියලා අපි ගන්නවා. හරිනේ. මම ඔයාලට කුලක සම්බන්ධව සූත්‍රයක් කියලා දුන්නා නේ. මොකද්ද සූත්‍රය? n a මේලය b සමානයි n a ධන nb ඍණ n a ඡේදනය b n a මේලය b අපිට අගය දීලා දෙනවා 10. 10 සමානයි NA පහදන 4 ඍණ NA ඡේදනය B. එතකොට මේකේ NA ඡේදනය B අපිට උත්තර කරාම එනවා කීයද? 12 ඍණ 10. එතකොට NA ඡේදනය B කීයද අපිට එනවා 2යි. NA ඡේදනය B 2යි. හරි. ඔන්න ඕක තමයි ඒක උත්තරේ. ඊට පස්සේ අපිට second paper එකේ second paper එකේ 12 වෙනි ප්‍රශ්නෙට එනවා. හරිද? දෙදස් 17 second paper එකේ 12 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? සිසුන් 50 දෙනෙකුගෙන් සමන්විත පන්තියකට 1 2 හා 3 ලෙස අංකණය කර ගණිත ගැටලු 3ක් දෙන ලදී. ඒ කියන්නේ ගණිතය සම්බන්ධව ප්‍රශ්න 3ක් දෙනවා. 1 2 3 කියලා නම් කරපු ප්‍රශ්න 3ක් දෙනවා. හරිද? මොවුන් මෙම ගැටලු විසඳා තිබූ ආකාරය පිළිබඳ තොරතුරු කිහිපයක් පාද දී ඇත. හරිද? කියනවා පළවෙනිදම ගැටලු තුනෙන් එක් ගැටලුවකටවත් නිවැරදි විසඳුම නොලැබූ සිසුන් ගණන 6යි. ඒ කියන්නේ එකකටවත් ප්‍රශ්න තුන එකකටවත් උත්තර ඇවිල්ලා නැහැ. කී දෙනෙක්ටද? 6 දෙනෙක්ට. හරි. ඊට පස්සේ කියනවා පළවෙනි ගැටලුවට පමණක් නිවැරදි විසඳුම ලැබූ සිසුන් ගණන 20කි. තුන්වෙනි ගැටලුවට නිවැරදි විසඳුම ලැබූ සිසුන් ගණන 8කි. 2 හා 3 ගැටලු දෙකටම නිවැරදි විසඳුම ලැබූ කිසිම සිසුවෙකු නොවිය. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පහත දී ඇති අසම්පූර්ණ වෙන් රූප සටහන ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන ඉහත දී ඇති තොරතුරු ඒ තුල නිරූපණය කරන්න. හරිද? එතකොට වෙන් රූප සටහන දීලා තියෙනවා මෙන්න මෙහෙම. ඔන්නෝම දීලා තියෙනවා. හරිද? එතකොට මෙතනින් පෙන්වන්න කරන්නේ මෙන්න මේ කුලකයෙන් පෙන්වන්න කරන්නේ දෙක සඳහා නිවැරදි විසඳුම ලැබුව සිසුන්. දෙක සඳහා නිවැරදි විසඳුම ලැබූ සිසුන්. මෙතනින් පෙන්වන්න කරන්නේ පළවෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි විසඳුම් ලැබූ සිසුන්. මේ කුලකයෙන් නිරූපණය කරන්නේ තුන්වෙනි ප්‍රශ්නය සඳහා නිවැරදි විසඳුම ලැබූ සිසුන්. හරිනේ. ඔන්නෝමයි තියෙන්නේ. අපිට දැන් ආපහු අර දීලා දෙන தත්ත්වයන් ටික බලමු. ගැටලු තුනෙන් එක් ගැටලුවකටවත් නිවැරදි විසඳුම නොලැබී සිසුන් ගණන 6කි. මේ රවුම ඇතුළේ ඉන්නේ කවුද? දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්ත ළමයි. මේ රවුම ඇතුළේ ඉන්නේ
පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්ත ළමයි. මේ රවුම ඇතුලේ ඉන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්ත ළමයි. එතකොට මේ ප්‍රශ්න එකකටවත් උත්තරේ හොයාගන්න බැරි වුණු ළමයි ඉන්නේ කොහෙන්ද? දැන් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න බැරි වුණු ළමයි ඉන්නේ මේ රවුමෙන් එළියේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න බැරි වුණු ළමයි ඉන්නේ මෙන්න මේ මැද රවුමෙන් එළියේ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න බැරි වුණු ළමයි ඉන්නේ මේ තුන්වෙනියට තියෙන රවුමෙන් එළියේ. එතකොට මේ තුනටම උත්තර ආපු නැති අය කොහෙද ඉන්නේ? මේ රවුම් තුනෙන්ම එළියේ. එතකොට මෙන්න මේ කොයින් හරි අපි දාමු 6. ඊට පස්සේ කියනවා පළමු ගැටලුවට පමණක් නිවැරදි විසඳුම ලැබූ සිසුන් ගණන 20. ඒ කියන්නේ පළමුවෙනි ගැටලුවට 20 විතරක්. කියන්නේ පළවෙනි ප්‍රශ්නෙට විතරයි යාලා උත්තරේ හොයාගන්නේ. එතකොට මේ රවුම ඇතුලේ ඉන්නේ පළමු ප්‍රශ්නෙට විසඳුම් හොයාගත්ත කට්ටිය. එතනත් මේ කොටස් කිහිපයකට අණු කුලක කිහිපයකට වෙන් වෙනවා. එතකොට මෙතන ඉන්නේ කවුද? මෙතන ඡේදනයක් තියෙනවානේ. එතකොට අපිට පේනවා මෙතන ඡේදනයක් තියෙනවා. මෙතන ඡේදනය කියන්නේ දෙවෙනි ප්‍රශ්නෙටයි පළවෙනි ප්‍රශ්නෙටයි ප්‍රශ්න දෙකටම උත්තර හොයාගත්ත ළමයි. ආයෙ මෙතන ඡේදනයක් තියෙනවානේ. එතකොට මේ ඡේදනේ ඉන්නේ කවුද? තුන්වෙනි ප්‍රශ්නෙටයි පළවෙනි ප්‍රශ්නෙටයි කියන ප්‍රශ්න දෙකටම උත්තර හොයාගත්ත ළමයි. එතකොට පළවෙනි ප්‍රශ්නට විතරක් උත්තර හොයාගත්ත ළමයි කොහොමද ඉන්නේ? මේ ඡේදන දෙකටම හිටිනේ කොහොමද? ඒ කියන්නේ මෙන්න මේ කොටසේ තමයි ඉන්නේ නේ. ඔන්න ඔය කොටසේ තමයි ඉන්නේ කීයද? 20. ළමයි 20ක් ඉන්නේ. හරිනේ. ඊට පස්සේ තුන්වෙනි ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගණන 8යි. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්ත ළමයි ඔක්කොම 8යි. මං කිව්වා ඔක්කොම නම් දාන්න සීමාවෙන් එළියේ. ඔන්න ඔතන උඩ දානවා 8යි කියලා. හරිද? එතකොට ඔහොම දාගත්තා. ඊට පස්සේ ඊළඟට කියනවා 2 හා 3 ගැටලු දෙකටම නිවැරදි විසඳුම් ලැබූ කිසිම සිසුවෙකු නොවිය. ඉතින් හරියනේ. තුන්වෙනි ප්‍රශ්නෙටයි දෙවෙනි ප්‍රශ්නෙටයි දෙකටම උත්තර ආපු නැති ළමයි දෙකටම උත්තර ආපු ළමයි කවුරුත් නැහැ. ඉතින් හරියනේ මේ දෙක තියෙන තැන දෙක. කොහෙද මේ දෙකේ ඡේදනයක් වෙලා තියෙන්නේ නැහනේ. ඒකට හරි වෙන රූප සටහන අපිට හරියටම දීලා තියෙනවා. හරි. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පහත දී ඇති අසම්පූර්ණ වෙන රූප සටහන ඔබ පිටපත් කරගෙන තොරතුරු නිරූපණය කරනවා. එතකොට පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ ලියලා ඉවරයි. හරිනේ. ඊට පස්සේ අපි කියනවා දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා බලන්න. දෙවෙනි ප්‍රශ්නේ කියනවා එක් ගැටලුවකට වඩා වැඩි ගැටලු සංඛ්‍යාවකට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් නිරූපණය කරන කෙලෙස් වෙන රූප සටහනේ අඳුරු කර දක්වන්න. ඒ කියන්නේ එකකට වඩා එක ප්‍රශ්නයකට වඩා උත්තර හොයාගත්ත ළමයි. එක්ක දෙකටම උත්තර හොයාගත්ත ළමයි. එහෙම නැත්නම් 1ටයි 3ටයි දෙකටම උත්තර හොයාගත්ත ළමයි. එහෙම නැත්නම් 3ටම උත්තර හොයාගත්ත ළමයි. දැන් මේක බැලුවොත් පේනවා 3ටම උත්තර හොයාගත්ත ළමයි කවුරුත් නැහැ. ආය 3යි 2ටයි උත්තර හොයාගත්ත ළමයිනොත් නැහැ. ඒතකොට ඉන්නේ 2යි 1යි 2ටම උත්තර හොයාගත්ත ළමයි ඉන්නවා මේ ඡේදන කොටසේ. 3යි 1යි 2ටම උත්තර හොයාගත්ත ළමයි ඉන්නවා මේ කොටසේ. ඒතකොට අපෙන් කියන්නේ එක් ගැටලුවකට වඩා වැඩි ගැටලු සංඛ්‍යාව. එතකොට එකකට වඩා දැන් ගැටලු 3යි තියෙන්නේ එකකට වඩා. ඒ කියන්නේ දෙකක් හෝ තුනක්. ගැටලු දෙකක් හෝ තුනක් විසඳපු ළමයි ඉන්න කොටස් අඳුර කරලා දක්වන්න. එතකොට එන්නේ මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි. හරිද? මේ ඡේදන කොටසයි මේ ඡේදන කොටසයි තමයි අපිට පාට කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තුන හරි අපි. ඊට පස්සේ එනවා අපි තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා දෙවන ගැටලුවට නිවැරදි විසඳුම ලැබූ සිසුන් ගණන සොයන්න. දෙවෙනි ගැටලුවක මේ තියෙන්නේ මේ කුලකයේ තියෙන්නේ දෙවෙනි ගැටලුවට විසඳුම් ලැබූ ළමයි ගන්න. හරිද? එතකොට ඔක්කොම ළමයි කීයද? සර්වත්‍ර කුලකයේ කීයද? අපිට මේකේ දීලා තියෙනවා ළමයි 50යි ඔක්කොම. ළමයි 50ක් සමාන විතර මන්දියේ. එතකොට මේකේ සර්වත්‍ර කුලකයේ අවයව ගන්න 50යි. එතකොට ඔක්කොම ළමයි කීයද? 50යි. හරිනේ? එතකොට ඒක හරියි. ඊට පස්සේ කියනවා දෙවෙනි ගැටලුවට නිවැරදි විසඳුම ලැබූ සිසුන් ගණන සොයන්න. දෙවෙනි ගැටලුවට නිවැරදි විසඳුම ලැබූ සිසුන් කියන්නේ කවුද? දෙවෙනි ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ඉන්නේ මෙන්න මේ රවුම ඇතුලේ. මේ රවුම ඇතුලේ තමයි දෙවෙනි ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ ළමයි ටික ඉන්නේ නේ. මේ රවුම ඇතුලේ ඉන්නේ. එතකොට මේ රවුම ඇතුලේ ඉන්න ළමයි ගාන කීයද කියලා අපෙන් අහනවා. හරිද? කොහොමද ඒක හොයන්නේ?
දැන් අපි දන්නවා ඔක්කොම ළමයි 50 ඉන්නේ. පන්ති ඔක්කොම ළමයි 50 ඉන්නේ. හරිද? 50න් 8 දෙනෙක්ට තුන්වෙනි ප්‍රශ්නෙට විසඳුම ලැබිලා තියෙනවා. ඒතකොට 50න් 8 දෙනෙක් අයින් වෙනවා තුන්වෙනි ප්‍රශ්නෙට විසඳුම ලැබිලා. හරිද? ඊට පස්සේ මේකෙන් ආයි 20 දෙනෙක් අයින් වෙනවා. එයාලට ඇවිල්ලා තියෙන්නේ කීයද? පළවෙනි ප්‍රශ්නෙට විතරයි විසඳුම. එතකොට එයාලත් අයින් වෙනවා. හරිද? එයාලත් අපි අයින් කරනවා. ආය 6 දෙනෙක්ට විසඳුම් මොකුත් ඇවිල්ලා නැහැ. එතකොට ආය ඉතුරු වෙනව ළමයි කීයක්ද? මේ මුළු ළමයි 50න් 50 හරින ළමයි 16 දෙනෙක් ඉතුරු වෙනවානේ. ළමයි 16 දෙනෙක් ඉතුරු වෙනවා. එතකොට ඔය 16 දෙනා තමයි මේ අතර බෙදලා යන්නේ. දැන් මෙතන 8ක් ඉන්නවනේ. 8ක් කියන්නේ මේ සම්පූර්ණ රවුමම ඇතුලේ 8ක් ඉන්නවා. හරිද? එතකොට මේක ගැන කතා කරන්න දෙයක් නැහැ. එතකොට තව 16ක් ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට ඒ 16 කොතනද ඉන්නවනේ? මෙන්න මෙතන තමයි ඒ 16 ඉන්නවනේ. නේ? මුළු සිසුන් සංඛ්‍යාවෙන් අපි අඩු කරා තුන්වෙනි ගැටලුවට විසඳුම් ලැබූ සිසුන් ගණන අඩු කරා. ඊට පස්සේ පළවෙනි ගැටලුවට විතරක් විසඳුම් ලැබූ සිසුන් ගණනත් අඩු කරා. ඊට පස්සේ අඩු කරා කිසිම ගැටලුවකට විසඳුම් ආපු නැති ළමයි ටික. එතකොට අපිට ඉතුරු වෙන්නේ කවුද? ඉතිරි වෙන්නේ දෙවෙනි ගැටලුවට විසඳුම් ආපු ළමයි ටිකනේ ඉතුරු වෙන්නේ. විසඳුම් ළමයි. ඔය ළමයි ටිකනේ ඉතුරු වෙන්නේ. මුළු පන්තියේ ඉන්න ළමයි 50න්ම මේ තුන්වෙනි ගැටලුවට විසඳුම් ආපු ළමයි ටිකත් අඩු කරා. පළවෙනි ගැටලුවට විතරක් විසඳුම් ආපු ළමයි ටිකත් අඩු කරා. මොකකටවත් විසඳුම් ආපු නැති ළමයි ටිකත් අඩු කරා. එතකොට එනවා ඊට දෙවෙනි ප්‍රශ්නෙට විසඳුම් ආපු ළමයි ටික ඉතුරු වෙනවා. එතකොට ඒ ටික කීයද? 16. එතකොට අපේ උත්තරේ මොකක්ද වෙන්නේ? දෙවෙනි ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගණන ලියද හැකි. දෙක ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ළමයි සංඛ්‍යාව කීයද? 16. ඒක ලියලා පෙන්නන්න. මුළු ළමයි සිසුන් සංඛ්‍යාවෙන් අඩු කරා මේ ටික ලියන්න. 8 රින 20 රින 6. එතකොට 50 රින 24 සමානයි 16. ඕක තමයි එතකොට අපේ උත්තරය. හරි. එතකොට එතන 16. හරි. ඊට පස්සේ අපේ හතරවෙනි ප්‍රශ්නය අහනවා. හතරවෙනි ප්‍රශ්නයෙන් අහනවා පළමු ගැටලුවට නිවැරදි විසඳුම ලැබූ සිසුන් ගණන. පළමු ගැටලුවට නිවැරදි විසඳුම ලැබූ සිසුන් ගණන එන්නේ මේ රවුම ඇතුලේ. හරිද? පළමු ගැටලුවට නිවැරදි විසඳුම ලැබූ සිසුන් ගණන දෙවැනි ගැටලුවට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගණන මෙන් දෙගුණෙයි. එතකොට පළවෙනි ගැටලුවට විසඳුම් ලැබුව අය සමාන වෙන්නේ දෙවෙනි ගැටලුවට විසඳුම් ආපු ළමයින්ගේ දෙගුණයට. දෙවෙනි ගැටලුවට නිවැරදි විසඳුම් ආපු ළමයි කීයද? මේ 16යි නේ. එතකොට 16 වැඩි කිරීම 2 සමානයි පළවෙනි ප්‍රශ්නෙට විසඳුම් ආපු ළමයි. පළවෙනි ප්‍රශ්නෙට විසඳුම් ආපු ළමයි එතකොට කීයක් ඉන්නවද? 32ක් ඉන්නවා. හරිද? එතකොට මේ රවුම ඇතුලේ ඉන්න ඕනේ උපරිම කී දෙනෙක්ද? 32ක්. ළමයි 32ක් ඉන්න ඕනේ මේ රවුම ඇතුලේ. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා ගැටලු දෙකකට නිවැරදි විසඳුම් ලැබූ සිසුන් ගණන සොයන්න. කියන්නේ ගැටලු දෙකකට විසඳුම් ආපු ළමයි ගණන හොයන්න. දැන් මෙතනින් 32කින් 20ක් අයින් වෙනවනේ. එතකොට පළවෙනි ප්‍රශ්නෙට විසඳුම් ළමයි 32කින් හරිද? මේ 32 ඇතුලේ ඉන්නවා පළමු ප්‍රශ්නෙට පමණක් විසඳුම් ආපු කීයක් ඉන්නවද? 20ක් ඉන්නවා. එතකොට තව ඉතුරුයි කීයක්ද? තව ඉතුරුයි 32කින් 20ක් ගියාම 32කින් 20ක් ගියාම තව 12ක් ඉතුරුයි. මේ 12 අයිති වෙන්න ඕනේ කොහෙටද?
12 අයිති වෙන්න ඕනේ දෙවෙනි ප්‍රශ්නෙටයි පළවෙනි ප්‍රශ්නෙටයි දෙකටම විසඳුම් ආපු ළමයි ටිකටයි ආය 12 ඒ 12ම ආය ඒකේ ආය එකතු වෙන්න ඕනේ තුන්වෙනි ප්‍රශ්නෙටයි පළවෙනි ප්‍රශ්නෙටයි විසඳුම් ආපු ළමයිට විසඳුම් ආපු ළමයි වලට මෙන්න මේ දෙකේ එකතුව නේද 12ක් වෙන්නේ මුළු ළමයි 32 කවුද පළවෙනි ප්‍රශ්නේ සඳහා විසඳුම් ලැබුණේ පළවෙනි ප්‍රශ්නේ සඳහා විසඳුම් ලැබු කට්ටිය තමයි මේ රවුම ඇතුලේ ඉන්නේ. උන මේ රවුම ඇතුලේ ඉන්න ඕන ඔක්කොම 32ක්. හරිද? ඒ 32කින් 20ක් අපිට කියනවා එයාලට ආවේ පළවෙනි ප්‍රශ්නෙට විතරයි විසඳුම් ආවේ. හරිද? එයාලට පළවෙනි ප්‍රශ්නෙට විතරක් විසඳුම් ආව නම් ඉතුරු 12 දෙනා හිට වෙන්න ඕනේ මේ කොටස් දෙකට. ඒ කියන්නේ දෙකටයි එකටයි විසඳුම් ආපු ළමයි වලටයි තුනටයි එකටයි විසඳුම් ආපු ළමයි වලටයි ඒ 12 බෙදලා යන්න ඕනේ. ඉතින් සමහරට මෙතන දෙකටයි එකටයි විසඳුම් ආපු ළමයි වල මේකෙන් ඉන්නේ. මෙතන සමහරට ළමයි ඉන්න පුළුවන් එක්කෙනෙක් වෙන්න පුළුවන් දෙන්නෙක් වෙන්න පුළුවන් තුන් දෙනෙක් වෙන්න පුළුවන් පහක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරිද? එතකොට මෙතනක් වෙන්න පුළුවන් එක්කෝ දෙන්නෙක් වෙන්න පුළුවන් එක්කෙනෙක් වෙන්න පුළුවන් ආය 10 දෙනෙක් වෙන්න පුළුවන්. හරිද? 11 දෙනෙක් වෙන්නත් පුළුවන්. හරිද? අපිට ඒක අදාළ නැහැ. අපි කියන්නේ මේ දෙකේම එකතුව 12. ඉතින් හරිනේ මේ දෙකේ එකතුව 12ක් වෙන්නේ. අපිට මෙතෙන්ට එන්න ඕන අවයව ගාන ටික වැඩක් නැහැ. අපෙන් අහන්නේ ගැටලු දෙකකට නිවැරදි විසඳුම් ලැබු සිසුන් ගණන. ඒ කියන්නේ ගැටලු දෙකකට නිවැරදි විසඳුම් ලැබු සිසුන් ගණන එන්නේ මේ ඡේදන දෙකෙන්මනේ. නේ? මෙහෙම තිබ්බ කුලකයේ මේ ඡේදන දෙකම තමයි මේක පළවෙනි මේක දෙවෙනි මේක තුන්වෙනි. එතකොට මෙතන ඉන්නේ කවුද? පළවෙනි දෙවෙනි ප්‍රශ්න දෙකටම විසඳුම් ආපු ළමයි. මෙතන ඉන්නේ පළවෙනි තුන්වෙනි ප්‍රශ්න දෙකටම විසඳුම් ආපු ළමයි. අපිට කියන්නේ ගැටලු දෙකකට නිවැරදි විසඳුම් ආපු ළමයි ටික හොයලා කියනවා. ගැටලු දෙකට නිවැරදි විසඳුම් ආපු ළමයි ඔක්කොම ඉන්නේ මෙන්න මේකේ දෙකේ එකතුව නේද? එකතුව නේද? ඒ එකතුව නේද මෙතන 12 නිරූපණය වෙන්නේ. ඇයි? මේ රවුම ඇතුලේ ඉන්න ඕන ඔක්කොම 30 දෙනාගෙන් 32කින් 20ක් ගියාම ඉතුරු 12 ඉන්න ඕනේ මෙන්න මේ කැලේ දෙකේ නේ. ඉතින් හරි. අපිට උත්තරය එනවා ගැටලු දෙකකට නිවැරදි විසඳුම් ළමයි සංඛ්‍යාව ගැටලු දෙකකට නිවැරදි විසඳුම් ලැබූ ළමුන් සංඛ්‍යාව කොහොමද ලියන්නේ? 32 ඍණ 20 සමානයි 12යි. ඔන්න ඕක තමයි උත්තරය. අපි ඊට පස්සේ 2018ට આવොත් 2018 20 වෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා පළවෙනි පේපරේ මෙහෙම වෙන රූප සටහනක් ඇඳලා මෙහෙම වෙන රූප සටහනක් ඇඳලා මෙහෙම ඡේදනය වෙන කුලක දෙකක් තියෙනවා මේ කුලකය A මේ කුලකය B මේකේ අවයව අපිට දෙනවා 4 1 2 මෙතන 3 ආයෙත් තියෙනවා 5 හරිද මේකෙන් අපිට කියනවා A' මේලය B' කුලකේ අවයව ටික ලියන්න. හරිද මුලින්ම මේකේ අවයව ටික හොයන්න නැතුව අපි මුලින්ම අඳුරු කරලා පෙන්නමු බලන්න මේ A' මේලය B' කුලකේ. එතකොට A' මේලය B' මේ A මේ B A' කියන්නේ A හැර මෙන්න මේ ටික එතකොට නේ A හැර ඔන්න ඔය ටික B' කියන්නේ B හැර නම් මෙන්න මේ ටික දැන් අපෙන් අහන්නේ මේලය කියන්නේ මොකක්ද? මේ කැපිච්ච ඔක්කොම ටික
බලන්න කැපිලා තියෙන්නේ මෙන්න මෙතන ඡේදනයේ හැර අනිත් ඔක්කොම ටික අඳුර වෙලා නේ අපේ පාට වෙලා ඡේදනයේ හැර අනිත් ඔක්කොම ටික පාට වෙලා. එතකොට a' මේලේ b' කියන්නේ මොකක්ද? මේ ඡේදනයේ හැර අනිත් ඔක්කොම ටික. හරිද? ඒක පැහැදිලිද? එතකොට මේකෙදි a' මේලේ b' මේලේ b' අවයව මොනවද එන්නේ? මේ ඡේදනයේ හැර අනිත් ඔක්කොම ටික. එතකොට කීයද? 3 තියෙනවා 4 තියෙනවා 5 තියෙනවා. එතකොට ඔන්න ඕක තමයි උත්තර. හරි. ඊට පස්සේ 2018 සෙකන්ඩ් පේජ් එක. ඒකේ 11 වෙනි ප්‍රශ්නේ. සෙකන්ඩ් පේජ් එකේ 11 වෙනි ප්‍රශ්නේ. එදි කියලා තියෙනවා එක්තරා පාසලක උසස් පෙළ පන්තිවල ආර්ථික විද්‍යාව, ව්‍යාපාර සංඛ්‍යානය සහ කිඩුම්කරණය යන විෂයන් ආධාරණ ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ තොරතුරු නිරූපණය සඳහා ඇති අසම්පූර්ණ වෙනසටහනක් මෙහි දැක්වේ. මෙම පාසලේ ව්‍යාපාර සංඛ්‍යානය ආධාරණ සෑම ශිෂ්‍යයෙක්ම ආර්ථික විද්‍යාවද ආධාරයි. මොකක්ද කියන්නේ? ව්‍යාපාර සංඛ්‍යානය ආධාරණ හැමෝම නේ හැමෝම මොකද කරන්නේ? ආර්ථික විද්‍යාව හදාරනවා. ආර්ථික විද්‍යාව හදාරනවා. ව්‍යාපාර සංඛ්‍යානය කරන හැම ළමෙක්ම ආර්ථික විද්‍යාව විෂය අනිවාර්යෙන් හදාරනවා. එතකොට අපි ආර්ථික විද්‍යාව කියලා කුලකයක් ගත්තා. මේ කුලකය ආර්ථික විද්‍යාව නම් මේක ඇතුලේ නේද ව්‍යාපාර සංඛ්‍යානය කරන ළමයි ඉන්න ඕනේ. ඇයි? ව්‍යාපාර සංඛ්‍යානය කරන හැමෝම ආර්ථික විද්‍යාව කරනවා. එතකොට මේක ඇතුළේ ආර්ථික විද්‍යාව කරන හැමෝමනේ. එතකොට මේක ඇතුළේ උපකුලකයක් තමයි ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ. හරිද? ව්‍යාපාර සංඛ්‍යානය කරන හැමෝම ආර්ථික විද්‍යාව කරනවා. මේ ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය කරන හැමෝම ආර්ථික විද්‍යාව කරනවා. මේ ආර්ථික විද්‍යාව කුලකයේ ඇතුළේ තමයි ව්‍යාපාර සංඛ්‍යානය තියෙන්නේ. අපිට කියලා නෑනේ ආර්ථික විද්‍යාව කරන හැමෝම ව්‍යාපාර සංඛ්‍යානය කරනවා කියලා. එහෙම කියලා නෑනේ. අපිට කියලා තියෙන්නේ ව්‍යාපාර සංඛ්‍යානය කරන හැමෝම ආර්ථික විද්‍යාව කරනවා කියලා. එතකොට ව්‍යාපාර සංඛ්‍යානයේ උපකුලකයක් වෙනවා ආර්ථික විද්‍යාව කියන විෂය. හරිද? ඔන්නෝම තමයි ඒක ඇන්නේ. එතකොට අපිට කියලා තියෙනවානේ මේක දැන් සුදුසු විදිහට නම් කරන්න කියලා. අපිට වෙන්රූප සටහන දීලා තියෙනවා. හරිද? එතකොට වෙන්රූප සටහන මෙහෙම දීලා තියෙනවා. ඊට පස්සේ ආයෙ ගිණුම් කරන විෂය මෙහෙම තියෙනවා. මොකද මෙහෙම වෙන්රූප සටහන තියෙනවා. මේ ගිණුම් කරන විෂය ආධාරණ සිසු මේ කවුද? ව්‍යාපාර සංඛ්‍යානය ආධාරණ සිසුන්. එතකොට මේ කවුද? ආර්ථික විද්‍යාවනේ. ආර්ථික විද්‍යාව ආධාරණ සිසුන්. හරි. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. එතකොට අපිට පළවෙනි ප්‍රශ්නෙට උත්තරය අපි ලියලා ඉවරයි. හරිද? ඊට පස්සේ අපිට තොරතුරු ටිකක් තියෙනවා. ශිෂ්‍යයෝ 45 දෙනෙක් ගිණුම්කරණය හදාගන්න. එතකොට මේ තියෙන ගිණුම්කරණය හදාරන කුලකය. එතකොට ගිණුම්කරණය හදාරන 45ක් ඉන්නවා. එහෙනම් අපි 45 දාන්නේ මේ කුලකයෙන් එළිය සීමාව. 45යි. ඊට පස්සේ ශිෂ්‍යයෝ 30 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය හදාරනවා. එතකොට ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ළමයි ඉන්නේ මෙන්න මේ කුලකේ. එතකොට ඒ ළමයි ගන්න 30යි. ඒක අපි එළියෙන් දාගන්නවා. හරිද? ඊට පස්සේ තියෙනවා ශිෂ්‍යයෝ 18 දෙනෙක් මෙම විෂයන් තුන අතරින් ආර්ථික විද්‍යාව පමණක් හදාරනවා. මේ විෂයන් තුනෙන් ආර්ථික විද්‍යාව විතරක් හදාරන ළමයි කොයි හරියද? මෙන්න මේ ටිකේ නේද මේ වල. මේ ටිකේ ඉන්නේ. මේ ටිකෙන් ඇතුලේ මෙන්න මේ ටික ගත්තොත් මේ ටිකේ ඉන්නවා
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානයයි දෙකම කරන ළමයි. ආයෙ මෙතෙන්ට આવොත් ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානයයි කරන ළමයිනුයි ආයෙ තව ගිණුම්කරණය. මේ විෂයන් තුනම කරන ළමයි ටික තමයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ කවුද? ආර්ථික විද්‍යාවයි ගිණුම්කරණය කුලකයත් එක්ක තමයි මේ කොටස තියෙන්නේ. එතකොට ආර්ථික විද්‍යාවයි ගිණුම්කරණය කියන විෂයන් දෙකම කරන ළමයි තමයි මේ කොටස ඉන්නේ. හරිද? එතකොට 18 දෙනෙක් මේ විෂයන් තුන අතරින් ආර්ථික විද්‍යාව පමණක්. ආර්ථික විද්‍යාව පමණක් 18යි නම් මෙන්න මෙතන තමයි 18 ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා දෙවෙනි ප්‍රශ්නෙට. කොහොමද අපෙන් කියලා තියෙන්නේ? මෙම විෂයන් තුන අතරින් දෙකක් පමණක් ශිෂ්‍යයන් නිරූපණය. මෙම විෂයන් තුන අතරින් දෙකක් පමණක් අදාළ ශිෂ්‍යයන් නිරූපණය කරන ප්‍රදේශ අඳුරු කර දක්වන්න. මෙම විෂයන් තුන අතරින් දෙකක් පමණක් අදාළ ශිෂ්‍යයන් නිරූපණය කරන ප්‍රදේශ අඳුරු කර දක්වන්න. මෙම විෂයන් තුන අතරින් දෙකක් පමණක්. එතකොට මෙතන බලන්න මෙතන ඉන්නවා කවුද? ආර්ථික විද්‍යාවයි ව්‍යාපාර සංඛ්‍යානයයි ආයේ මේ කුලකයටත් අයිති. ගිණුම්කරණය කියන විෂයන් තුනම හදාරනවා. එතකොට මෙන්න මේ කුලකයේ ඉන්නවා කවුද? ව්‍යාපාර සංඛ්‍යානය ආර්ථික විද්‍යාව හදාරන සිසුන්යි. ව්‍යාපාර සංඛ්‍යානය හදාරන සිසුන් කියන්නේ ආර්ථික විද්‍යාව හදාරන සිසුන් කියන කුලකයේ උපකුලකයක්. එහෙනම් මේ විෂයන් දෙකම හදාරන ළමයි ටික තමයි මේකේ ඉන්නේ. එතකොට මේ ළමයි ටික විෂයන් දෙකක් පමණක් හදාරනවා. ආයෙ විෂයන් දෙකක් පමණක් හදාරන්නේ මෙන්න මේ කොටසනේ. මේ කොටසේ ඉන්නව කවුද? ආර්ථික විද්‍යාවයි ගිණුම්කරණයයි කියන විෂයන් දෙක හදාරන සිසුන් ටික තමයි මේ කොටසේ ඉන්නේ. එතකොට විෂයන් දෙකක් පමණ හදාරන සිසුන් අයිති කොටස් අඳුරු කරන්න කියලා කියනවා. එතකොට මෙන්න මේ කොටස් දෙක තමයි අඳුරු වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නයෙන් අපිට කියනවා ශිෂ්‍යයෝ 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම්කරණය යන විෂයන් දෙකෙන් අඩුම තරමින් එක් විෂයක්වත් හදාරති. මොකක්ද මේ අඩුම තරමින් එක් විෂයක්වත් කියන්නේ? අඩුම තරමින් කියන්නේ මොකක්ද? අඩුම තරමින් එකක්වත්. අඩුම තරමින් එකක්වත් කියන්නේ අඩුම ගාන එකක්වත්. ඊට වඩා වැඩි වුණාට කමන්නේ. දැන් ඔයාලට කියනවා ඔයාලා ගණිතයේ විෂය සමත් වෙන්න නම් අඩුම තරමින් ලකුණු 35ක්වත් ඕනේ කියලා. ඒත් ඔයාලට කවදාවත් කියනවා 35ට වඩා වැඩියෙන් ගන්න එපා කියලා. නෑනේ. 35ට වඩා අඩුවෙන් ගන්නයි එපා කියන්නේ. 35ට වඩා අඩුවෙන් ගන්නයි එපා කියන්නේ. වැඩියෙන් ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ අඩුම තරමින් එකක්වත් කියන්නේ එකට වඩා අඩු වෙන්න බෑ. එකට වඩා වැඩි වෙන්න පුළුවන්. ඔන්න ඔකයි අඩුම තරමින් එකක්වත් කියන්නේ. හරිද? එතකොට ශිෂ්‍යයෝ 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම්කරණය යන විෂයන් දෙකෙන් අඩුම තරමින් එක් විෂයක්වත් හදාරති. ඒ කියන්නේ අපි ඒ ශිෂ්‍යයෝ කුලකය ගත්තොත් හිතන්න මෙන්න මෙහෙම ගත්තා ව්‍යාපාර සංඛ්‍යානය ගිණුම්කරණය කියන්නේ කොහොමනේ? එතකොට මේ දෙකේම මේලය තමයි 55 වෙන්නේ. හරිද? මේ කුලක දෙකේම ඉන්න ළමයින්ගේ එකතුව තමයි 55 වෙන්නේ. එකක්වත් අඩුම තරමින් එකක්වත් නේ. එකක් විතරක් කරන ළමයි ඉන්නවා මේ දෙපැත්තේ. මේකේ ඉන්නවා ව්‍යාපාර සංඛ්‍යානය කරන ළමයි. මේකේ ඉන්නවා ගිණුම්කරණය කරන ළමයි. මේ කොටසේ ඉන්නවා මේ විෂයන් දෙකම කරන ළමයි. එතකොට අඩුම තරමින් එකක්වත් කියන්නේ මේ ඔක්කොම ටික. නේ? එතකොට මේ කුලක දෙකේ මේලේ. එතකොට මේ ඔක්කොම 55ක් ඉන්නවා. ඒත් බලන්න මෙතන උඩ අපි ලකුණු කරා කුලකවල අවයව සංඛ්‍යාව 45යි කියයි. 45යි 30යි කීයද? 70යි නේ. එතකොට 75ක්. එතෙන්ට 75ක් ඇවිල්ලා තියෙනවා. ඒත් අපිට කියනවා 55. එතකොට 20ක වෙනසක් තියෙනවා නේ. මෙතන එකතු කරලා බැලුවාට පස්සේ 45 ගණන් 30 කීයද? 75යි නේ. 70ක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට කියනවා මේ දෙකටමයි 55යි. ඉන්නෝනේ 55යි නේ. මේ විෂයන් දෙකම කරන ළමයින්ගේ එකතුව කීයද? 55යි කියලා කියන්නේ. අවයව ගාන එකතුව 55යි. හරිද? ශිෂ්‍යයෝ 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම්කරණය යන විෂයන් දෙකෙන් අඩුම තරමින් විෂයක්වත් හදාගන්න. මෙම විෂයන් තුනම හදාගන්න ශිෂ්‍ය සංඛ්‍යාව සොයන්න.
දැන් බලන්න මෙතන 75යිනේ. ඒත් ඉන්න ඕනේ 55යි. අපි බලමු 75න් 55ක් අඩු කරලා. 75න් අඩු කරනවා 55. එතකොට කීයක්ද? 20ක්. එතකොට කොහොමද මේ 20ක ગેප් එකක් ආවේ? මේ 20ක ગેප් එකක් ආවේ එකම ළමයා දෙපාරක් ගණන් වෙලා. එකම ළමයා දෙපාර ගානේ 20 දෙනෙක් ගණන් වෙලා. දැන් හිතන්න ව්‍යාපාර සංඛ්‍යානය කරන ළමයි ඔන්න ගණන් කරගෙන යනවා. හරිද? 1 2 3 කියලා ගණන් කරගෙන යනවා. ඊට පස්සේ ආපහු ගිණුම්කරණය කරන ළමයි ආපහු 1 2 3 කියලා ආපහු ගණන් කරගෙන යනවා. දැන් මෙතන ව්‍යාපාර සංඛ්‍යානය ගිණුම්කරණය දෙකම කරන ළමයි හිටියොත් එයාව දෙපාරක් ගණන් වෙනව නේද? ඒ වගේ 20 දෙනෙක්ව දෙපාරක් ගණන් කරලා. ඒකයි මෙතන 20ක ගැප් එකක් ආවේ අපිට. එහෙනම් ඒ 20 දෙනා කොතෙන්ද දෙන්න ඕනේ? මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට තමයි ඒ 20 දෙනා එන්න ඕනේ කියන්නේ. හරිද? ඒ 20 දෙනා මෙතෙන්ට ආවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ මොකක්ද? මෙතන මේ කොටස මොකක්ද? මේ කොටස බැලුවම තේරෙනවා මේ කොටස කියන්නේ ව්‍යාපාර සංඛ්‍යානයයි ආර්ථික විද්‍යාවයි ආය ගිණුම්කරණය කියන තුනටම අයිති ළමයි ටික තමයි මේ කොටසේ ඉන්නේ. එහෙනම් විෂයන් තුනම කරන ළමයි කීයක් ඉන්නවද? 20ක් ඉන්නවා. හරිද? එහෙනම් විෂයන් තුනම කරන ළමයි ඉන්නවා 20ක්. හරිද? අපි ඒක හොයාගන්න මෙහෙමයි. 45 ගන්න 30 එකතු කරාම 75යි. ඒකෙන් අඩු කරනවා 55ක්. එතකොට 20ක් වෙනවනේ. එතකොට මේ 20 දෙනා තමයි කවුද? අපි ඔක පැහැදිලිව මෙන්න මෙහෙම ලියමු. විෂයන් තුනම කරන ළමයි සමානයි කීයද? 30/45න් අඩු කරනවා 55. ඒ කියන්නේ මේ විෂයන් දෙක ඇතුලේ ඉන්න ළමයි 55න් අඩු කරන්නේ. එතකොට කීයද? 20යි. ඒ 20 තමයි මෙන්න මෙතෙන්ට ආයෙත්. ඒ කියන්නේ එක ළමයා දෙපාර ගානේ ගණන් වෙලා 20 දෙනෙක්ව. එක ළමයා දෙපාර ගානේ 20 දෙනෙක්ව ගණන් වෙලා. එතකොට 20 පාරක් වැඩිපුර එන්නේ නේ. එතකොට මේ 20 තමයි විෂයන් තුනම කරන ළමයි 20. හරිද? ඒක මෙතෙන්ට නෙන්නේ. හරි. එතකොට මෙතෙන්ට ළමයි 20යි එන්නේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ. මෙම විෂයන් තුන අතරින් ගිණුම්කරණය පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව ගිණුම්කරණය හැර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව මෙන් දෙගුණ වෙනවා. ගිණුම්කරණය පමණක් කරන අය සමාන වෙනවලු ගිණුම්කරණය හැර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව මෙන් දෙගුණයි. හරිද? දැන් ගිණුම්කරණය දැන් ව්‍යාපාර සංඛ්‍යානය කරන සිසුන් කීයක් ඉන්නවද? ඔක්කොම 30ක් ඉන්නවා. ඒකෙන් 20ක් විෂයන් තුනම කරන ළමයි. එතකොට 30න් 20ක් ගියාම තව 10 දෙනෙක් ඉතුරුයි. එතකොට ඒ 10 දෙනා කවුද? මෙන්න මෙතෙන්ට ආйти ටික. මෙතෙන්ට ආйти ටික කියන්නේ ආර්ථික විද්‍යාවයි ව්‍යාපාර සංඛ්‍යානය කියන විෂයන් දෙකම කරන අය. එතකොට මෙතන ළමයි ඉන්න ඕනේ 10 දෙනෙක්. එතන අවයව සංඛ්‍යාව 10යි. හරිනේ? එතකොට ගිණුම්කරණය හැර ගිණුම්කරණය නැතුව ව්‍යාපාර සංඛ්‍යානය හදාරන මේ ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ළමයි තමයි මෙන්න මේ රවුම තුලින්. ගිණුම්කරණය හැර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ළමයි 10ක් ඉන්නවා. අන්න එතකොට ඒ 10 දෙනා වගේ දෙගුණයක්ලු. එතකොට ගිණුම්කරණය පමණක් හදාරන ළමයි සංඛ්‍යාව කීයද? 20යි. ගිණුම්කරණය පමණක් හදාරන ළමයි සංඛ්‍යාව නිරූපණය වෙන්නේ මෙන්න මේකනේ. කිසි මේකට සම්බන්ධ වෙන්න බෑ. ගිණුම්කරණය පමණයි කරන්නේ. එතකොට මෙතන ඉන්න ඕනේ 20ක්. දැන් බලන්න ගිණුම්කරණය කරන ඔක්කොම ඉන්න ඕනේ 45ක්. නේ? ඒ 45න් 20ක් ගිණුම්කරණය විතරයි. ඉතුරු 20 විෂයන් තුනම. එහෙනම් තව 5 දෙනෙක් ඉතුරු. ඒ 5 දෙනා ඉන්න ඕනේ මෙන්න මෙතෙන්ට. මේ මෙතනනේ ආපහු හිඟ තියෙන්නේ. මෙතන 5ක් ඉන්න ඕනේ. එතකොට මේ 5 දෙනා කවුද? ගිණුම්කරණයයි ආර්ථික විද්‍යාවයි කියන විෂයන් දෙකම කරන ළමයි 5 දෙනෙක් ඉන්නවා. එතකොට ඔන්න ඔහම තමයි එතන හැදෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා අන්තිම ප්‍රශ්නේ. හරිද? 7 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා
ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව සොයන්න. එතකොට ආර්ථික විද්‍යාව හදාරන සිසුන් ගණන කීයද? ආර්ථික විද්‍යාව හදාරන සිසුන් ඉන්නේ මෙන්න මේ කුලකය ඇතුලේ. එතකොට මේ කුලකය ඇතුලේ තියෙන ඔක්කොම ඒවා ටික අපි එකතු කරන්න ඕනේ. එතකොට එකතු වෙනවා 18 එකතු වෙනවා 10 එකතු වෙනවා 20 එකතු වෙනවා 5 එකතු වෙනවා 10යි 20යි 30යි 30යි 35යි 18යි 53යි. එතකොට ආර්ථික විද්‍යාව හදාරන සිසුන් ඔක්කොම ඉන්නවා 53. අපෙන් අහන්නේ ආර්ථික විද්‍යාව හදාරන සිසුන් ඔක්කොම. එතකොට 53. කොහොම තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. හරි. ඊට පස්සේ අපි යමු 2019ට. හරි. 2019ට අපි එමු. මෙහෙම කියනවා ෆස්ට් පේපර් එකේ 23 වෙනි ප්‍රශ්නේ. ඊට ප්‍රශ්නවල ඊට පස්සේ 23 වෙනි ප්‍රශ්නේ. දී ඇති වෙන් රූපයේ නිරූපණය වන සිසුන් කණ්ඩායම අතුරින් ගණිතයේ විෂයට කැමති සිසුන් ඒ කුලකය මගින්. අපිට වෙන් රූපයක් මෙහෙම දීලා තියෙනවා. හරිද? මෙන්න මෙහෙම වෙන් රූපයක් දීලා තියෙනවා. මෙතන ඒ මගින් නිරූපණය වෙන්නේ ගණිතය විෂයට කැමති. ගණිතය විෂයට කැමති. B කුලකයෙන් නිරූපණය වෙන්නේ විද්‍යාව විෂයට කැමති. කැමති ළමයි. හරිද? කොහොම දීලා තියෙනවා. නේද? සර්වත්‍ර කුලකය. ඊට පස්සේ අපෙන් අහනවා මෙම විෂයන් දෙකෙන් එකකට පමණක් කැමති සිසුන් දැක්වෙන පෙදෙස් වෙන් රූපෙහි අඳුර කර දක්වන්න. එකකට පමණක්. ඒ කියන්නේ එක්ක ගණිතයට පමණක්, එහෙම නැත්නම් එක්ක විද්‍යාවට පමණක්. එක විෂයකට පමණක් කැමති ළමයි ඉන්න වෙලෙස අඳුර කරලා දක්වන්න. දැන් මේකෙන් තියෙන්නේ මේ කුලකයෙන් පෙන්වුම් කරන්නේ ගණිතයේ විෂයට කැමති ඔක්කොම. මේ ගණිතයේ විෂයට කැමති ඔක්කොගෙම කොටසක් මේ විද්‍යාව විෂය කියන එකටත් අයිති. ඒ කියන්නේ ගණිතයේ විෂයට කැමති ඔක්කොගෙම කොටසක් විද්‍යාව විෂයටත් කැමති. ඒතකොට ඊටු ටික කවුද? ගණිතයට විතරක් කැමති කට්ටිය. එහෙනම් එක විෂයකට විතරක් කැමති කට්ටිය ඔන්න මෙන්න මේ කොටසේ ඉන්නවා. හරිද? ආයෙ දැන් විද්‍යාව ගැන බලුවොත් මේකේ ඉන්නේ ඔක්කොම විද්‍යාවට කැමති අය. ඒකෙන් මෙන්න මේ කොටසේ ඉන්නවා විද්‍යාවට විතරක් නෙමෙයි ගණන් වලටත් කැමති අය. එතකොට මෙන්න මේ ඊටු ටික කවුද? විද්‍යාවට විතරක් කැමති අය. අන්න එක විෂයකට විතරක් කැමති අය. එතකොට අඳුර කරලා දක්වන්න කිව්වම ඔන්න ඕක තමයි උත්තරේ වෙන්නේ. එක විෂයකට පමණක් කැමති අය. මේකේ ඉන්නේ ඒ විෂය මේ ගණිතයේ විෂයට විතරක් කැමති කට්ටිය. මෙතන ඉන්නේ විද්‍යාව විෂයට විතරක් කැමති කට්ටිය. මේගොල්ලෝ එක විෂයකට විතරයි කැමති. ඒතකොට මේ ටික තමයි පාට වෙන්නේ. ඊට පස්සේ අපි යමු සෙකන්ඩ් පේපර් එකට. 11 වෙනි ප්‍රශ්නේ. සුරදා සතුන් හිමි පවුල් 115ක් ඇසුරෙන් සමීක්ෂණයක් කරන ලදී. එම පවුල් අතුරින් සුරදා සතුන් ලෙස බල්ලන්, බලලුන් සහ මත්ස්‍යයන් හිමි පවුල් පිළිබඳ තොරතුරු හා ඊට අනුරූපව අඳින ලද අසම්පූර්ණ වෙන් රූප සටහනක් පහත දී ඇත. අපිට වෙන් රූප සටහනක් මෙහෙම දීලා තියෙනවා. සමීක්ෂණයක් කරනවලු පවුල් ගණනාවක ඉන්න සුරදා සතුන් ගැන. හරිද? මොනවම තියෙනවා. එතකොට සර්වත්‍ර කුලයේ තෝරගත්ත පවුල් ගන්න කීයද? මේකට අයිති ඔක්කොම අවයව ගන්න ඉන්න ඕනේ 115ක් ඉන්න ඕනේ ඔක්කොම පවුල්. හරිද? සර්වත්‍ර කුලයේ අයිති අවයව ගන්න 115ක්. හරිද? එතකොට ඉන්න මේ අනිත් පැත්තට තියෙන
මේ කුලකයේ මත්ස්‍යයින් හිමි පවුල. මේ කුලකය බලලුන් හිමි පවුල. ඔන්න ඔහොම තමයි අපිට වෙන්රූප සටහන දීලා තියෙන්නේ. අපිට ඊට පස්සේ යටින් දත්තයන් දීලා තියෙනවා. දත්තයන් ටිකක් දීලා තියෙනවා පවුල් 4කට ඉහත 3 වර්ගයේම සුරතල් සතුන් හිමි වෙයි. එතකොට පවුල් 4කට තියෙනවා මේ ඉන්නවලු මේ සුරතල් සතුන් ಜಾති 3 දෙනා. ඒ කියන්නේ ඒකෙදර මේ සතු ಜಾති 3ම ඇති කරනවා. එතකොට 3ටම ඇති මෙන්න මේ කොටසනේ. එතකොට මෙතෙන්ට එන්න ඕනේ අවයව සංඛ්‍යාව කීයද? 4. පවුල් 4ක්. 4. ඊට පස්සේ ආයේ කියනවා බල්ලන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව 19කි. මේ තියෙන බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව. මේ පවුල් වල බල්ලෝ ඉන්නවා. බල්ලන් පමණක් ඉන්න කට්ටිය කිව්වම වෙන කිසිම කුලකයකට සම්බන්ධ වෙලා දෙන්න බෑ. ඒකට මේ කුලකය ඇතුලේ වෙන කිසිම කුලකයකට සම්බන්ධ වෙලා නැති කොටස තියෙන්නේ මෙන්න මේ කොටසනේ. නේ මෙන්න මේ ටික. එතකොට අන්න ඒ ටික තමයි බල්ලන් විතරක් ඇති කරන පවුල් ටික. එතකොට එතන අවයව සංඛ්‍යාව කීයද? බල්ලන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව 19. එතකොට මෙතන 19. ඊට පස්සේ කියලා තියෙනවා පවුල් 24ක් සතුව බල්ලන් සහ බලලුන් යන දෙවර්ගයම ඇති අතර පවුල් 21ක් සතුව බල්ලන් සහ මත්ස්‍යයින් යන දෙවර්ගයම ඇත. පවුල් 24ක් සතුව බල්ලන් සහ බලලුන් යන දෙවර්ගයම ඇති. පවුල් 24ක බල්ලන් සහ බලලුන් මේ බල්ලන් කුලකය මේක. බලලුන් කුලකය මේක. බල්ලන් සහ බලලුන් දෙකොල්ලම කියන්නේ මේ බල්ලන් කුලකයේ බලලුන් කුලකයේ ඡේදනය. ඒකට ඒ ඡේදනය කීයක් වෙන්න ඕන කියලාද කියන්නේ? 24ක්. පවුල් 24ක් මේ බල්ලොයි බලලොයි ಜಾති දෙකම ඇති කරනවලු. ඒකෙන් 4ක්. ඒ පවුල් 24න් 4ක් අය මත්ස්‍යයන්ොත් ඇති කරනවලු. එහෙනම් තව 20 දෙනෙක් ඉතුරුයි බල්ලන් සහ බලලුන් විතරක් ඇති කරන පවුල් තව 20ක් ඉතුරුයි. මේ 20 බල්ලන් සහ බලලුන් විතරයි ඇති කරන්නේ. ආය තව 4ක් මත්ස්‍යයන්ොත් ඇති කරනවා. බල්ලන් සහ බලලුන්ට අමතරව. එතකොට තමයි ගන්නට 24 හැදෙන්නේ. ආය කියනවා පවුල් 21ක් සතුව බල්ලන් සහ මත්ස්‍යයින් යන දෙවර්ගයම ඇති. පවුල් 21ක් සතුව බල්ලන් සහ මත්ස්‍යයින් යන දෙවර්ගයම ඇති. ඒතර බල්ලන් ඉන්නේ මෙන්න මේ කුලකය ඇතුලේ. මත්ස්‍යයින් ඉන්නේ මෙන්න මේ කුලකය ඇතුලේ. ඒ ಜಾති දෙකම ඉන්නේ මේ කුලක දෙකේ ඡේදනය ඇතුලේ. මේ කුලක දෙකේ ඡේදනය එකතුව කීයද කියන්නේ 21යි. 21න් 4ක් මොකද කරන්නේ? ಜಾති 3ම ඇති කරනවා. සතු ಜಾති 3ම ඇති කරනවා. එහෙනම් 21න් 4ක් ගියාම ඉතුරු ටික තමයි බල්ලන් සහ මත්ස්‍යයින් විතරක් ඇති කරන්නේ. හරිද? එතකොට 21න් 4ක් ගියාම තව 17ක් ඉතුරුයි. එතකොට ඒ 17 බල්ලන් සහ මත්ස්‍යයින් විතරක් ඇති කරන අය. ඒ 17. හරි. පවුල් 11ක ඉහත 3 වර්ගයෙන් එක් වර්ගයකවත් සුරතල් සතුන් නොමැත. ඒ කියන්නේ මේ සුරතල් සතුන් බලලුන්වත් ඇති කරන්නේ නැහැ, බල්ලුන්වත් ඇති කරන්නේ නැහැ, මත්ස්‍යයින්වත් ඇති කරන්නේ නැහැ. එහෙම නිවෙස් තියෙනවලු 11ක්. එතකොට ඒ කට්ටිය ඉන්න ඕනේ මේ කුලක තුනටම අයිති වෙන්නේ නැති ප්‍රදේශෙ. මෙන්න මේ ප්‍රදේශෙ. ඒතකොට මේ ප්‍රදේශ කීයක්ද? 11ක් ළු අපිට කියනවා. හරිද? 11. හරිද? ඊට පස්සේ අපිට කියනවා දී ඇති වෙන් රූපය ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන ඉහත තොරතුරු ඇතුළත් කරන්න. අපි ඒක කරගෙන ආවදන්නේ. ඒතර පළවෙනි ප්‍රශ්නෙට උත්තරය අපි කරලා ඉවරයි. හරිද? දෙවෙනි ප්‍රශ්නේ. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයින් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයකි. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයින් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයකි. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයින් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණයකි. එතකොට අපිට කියනවා දෙවෙනි ප්‍රශ්නේදී විස්තරයක් දෙනවා. බල්ලන් හිමි
සංඛ්‍යාව මත්ස්‍යයන් හිමි පවුල් ගාන වගේ දෙගුණයක්. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව වලින් දෙගුණයක්. බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව සොයන්න. බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව. බල්ලන් හිමි නොවන කියන්නේ එතකොට මේ ඡේදනයට අයිති නැති මත්ස්‍යයන් හිමි. එතකොට මෙන්න මේ සම්පූර්ණ කොටස. එතකොට මෙන්න මේ සම්පූර්ණ කොටසට අයත් ගන්න අපෙන් අහනවා කීයද කියලා. හරිද? දැන් අපි ඒක හොයන්නේ කොහොමද? බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාවෙන් දෙගුණයක්. එතකොට බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව අපි දන්නවා අපි හොයාගෙන ඉන්නේ මේ හැම එකම හොයාගෙන ඉන්නේ. බල්ලන් හිමි පවුල් සංඛ්‍යාව කීයද? 19 ධන 20 ධන 4 ධන 17 සමානයි මත්ස්‍යයන් හිමි පවුල් ගාන වගේ දෙගුණයක්. හරිද? මත්ස්‍යයන් හිමි පවුල් ගාන වගේ දෙගුණයක්. හරිද? එතකොට මෙතන එකතුව කීයද? 19යි 23යි 23යි 17යි 40යි 40යි 20යි 60යි නේ. හරිද? 19යි 4යි 23යි 23යි 17යි 23යි 7යි 30යි 40යි 40ට ආපහු 20ක් එකතු වෙනවා 60. එතකොට 60 බෙදීම 2 තමයි මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව. මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව. එතකොට මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව ඔක්කොම කීයද? 30ක්. මත්ස්‍යයන් හිමි ඔක්කොම කීයද? 30ක්. එතකොට මත්ස්‍යයන් හිමි පවුල් කියන්නේ මේ ඔක්කොමනේ. එතකොට ඒ ඔක්කොම කීයද? 30යි. නෑ අපිට කියන්නේ මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව 30ක් නේද? ඔක්කොම 30ක්. හරිද? මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව 30යි. හරිද? මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව 30යි. අපෙන් අහන්නේ බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව. එතකොට මත්ස්‍යයන් හිමි පවුල් ගානෙන් අඩු කරා නම් හරි නේද? මත්ස්‍යයන් හා බල්ලන් යන ಜಾති දෙකම ඇති පවුල් ගාන අඩු කරා නම් හරි නේද? මත්ස්‍යයන් හිමි පවුල් වලින් අඩු කරා නම් හරි මත්ස්‍යයන්ුයි බල්ලොයි ಜಾති දෙකම ඇති කරන ලෙවල් ගාන අඩු කරාට පස්සේ අපිට එනවා බල්ලන් ඇති නොකරන මත්ස්‍යයන් ඇති කරන පවුල් ගාන. ඒ කියන්නේ අපි අහන්නේ බල්ලන් හිමි නොවන මත්ස්‍යයන් ඇති කරන පවුල් සංඛ්‍යාව. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය අපිට ලියන්න පුළුවන් බල්ලන් ඇති නොකරන නැත්නම් බල්ලන් හිමි නොවන බල්ලන් ඇති නොකරන මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව සමාන වෙනවා මෙන්න මේ දෙකේ සුළු කිරීමට. මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව ඔක්කොම කීයද? 30යි. ඒකෙන් අඩු කරනවා මෙන්න මේ බල්ලන් නැති කරන කීයද? 21ක් ඔක්කොමනේ. 21 ගියාම උත්තරේ 9. එතකොට හරිනේ. බල්ලන් නැති නොකරන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව 9. එතකොට ඒකට උත්තරේ 9. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔන්න අපි හොයාගත්තා. හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා අපිට බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව කියලා අහනවා. බලලුන් පමණක් හිමි කියන්නේ මෙන්න මේ ටික. හරිද? දැන් මෙන්න මේ ඔක්කොටම අයිති වෙන්න ඕනේ කීයද? 9යි. අපි හොයාගත්තනේ 9. බලලුන් ඇති කරන්නේ නැති මත්ස්‍යයන් ඇති කරන ඔක්කොම 9. අපි ලොකුවට 9ක් දාගමු. පොදුවේ මේ කොටස් දෙකටම 9ක් අයිති. අපි ලොකුවට 9ක් දාගත්තා ඒක අන්ද. හරිනේ? හරි. එතෙන්ට
9ක් දාගත්තා. අපෙන් තුන්වෙනි ප්‍රශ්නේ අහනවා බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව. බලලුන් හිමි පවුල් සංඛ්‍යාව තමයි මේ ඔක්කොමනේ. ඒකෙන් බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව තමයි මෙන්න මේ ටික. හරිද? ඒක අපිට ගන්න පුළුවන්. දැන් මෙහෙම ගන්න පුළුවන් නේ. පවුල් සංඛ්‍යාව වලට ගන්න පුළුවන්. ඔක්කොම පවුල් කීයද? 115 නේ. ඔක්කොම පවුල් අපි ගත්තේ. ඔක්කොම පවුල් ගත්තේ අපි සමීක්ෂණයට පවුල් 115යි. හරිනේ. ඒකෙන් අපිට අඩු කරන්න පුළුවන් 11 දෙනෙක් කවුද? කිසිම සුරතල් සතෙක් ඇති කරන්නේ නැති පවුල් 11ක් අඩු කරන්න පුළුවන්. ආයෙ අඩු කරන්න පුළුවන් මේ 19 අඩු කරන්න පුළුවන්. මේ 19ත් අඩු කරන්න පුළුවන්. ඒ 19 කවුද? බල්ලන් විතරක්. හරිද? ඊට පස්සේ මෙතන 21 තියෙනව නේද? මෙතන 21 ඕනේ නැහැ. මෙතන 17 අඩු කරන්න පුළුවන්. 17 කියන්නේ බල්ලයි මත්ස්‍යයි ಜಾති දෙකම ඉන්න කෙවල් 17. ඊට පස්සේ ආයෙ මෙතන 24 අඩු කරන්න පුළුවන් කෙලින්ම. අඩු කරනවා 24. ඒ 24 කියන්නේ කවුද? බල්ලන් සහ බලලුන්. ಜಾති දෙකම ඇති කරන 24. ඊට පස්සේ මෙතන 9 දෙනෙක් තව ඉන්නවා. මේ 9 දෙනා කවුද? මත්ස්‍යයන් සහ බලලුන් ඇති කරන 9 දෙනා. හරිනේ. දැන් ওই ටික අඩු කරාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ කවුද? මෙන්න මේ ටිකට අයිති ටික නේද? එතකොට බලලුන් විතරක් අයිති ටික. එතකොට මේක සුළු කරාම වෙනවා 115 අඩු කරනවා 80ක් අඩු වෙනවා. එතකොට 115 80ක් ගියාම තව කීයක් ඉතුරුද? හරිද? 115 80ක් ගියාම තව 35ක් ඉතුරුද? එතකොට ඒ 35 තමයි බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව. බලලුන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව 35යි. ඊට පස්සේ අපිට ඊළඟ ප්‍රශ්නේ කියනවා මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව. හරිද? දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව. මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව. මත්ස්‍යයන් පමණක් හිමි පවුල් සංඛ්‍යාව සමාන වෙනවා. බල්ලන් හිමි නොවන නමුත් බලලුන් සහ මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණ වෙනවා. බල්ලන් හිමි නොවන නමුත් ඒ කියන්නේ බල්ලන් කියන කුලකයට අයිති නැහැ. බල්ලන් හිමි නොවන නමුත් බලලුන් සහ මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණ වෙනවා. බලලුන් සහ මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව. බල්ලන් හිමි නොවන නමුත් බලලුන් සහ මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව මෙන් දෙගුණ වෙනවා. මත්ස්‍යයන් පමණක් ඉන්න කට්ටිය සමාන වෙනවලු බල්ලන් සහ බලලුන් කියන ಜಾති දෙකම. එතකොට බලලුන් සහ මත්ස්‍යයන්ගේ සමාන වෙනවලු බලලුන් හා මත්ස්‍යයන් ඇති කරන පවුල් ගණන වගේ දෙගුණයක්. හරිද? එතකොට අපි බලලුන් හා මත්ස්‍යයන් ඇති කරන පවුල් ගණන මේකෙදි හොයමු. බලලුන් සහ මත්ස්‍යයන් ඇති කරන පවුල් ගණන. මේ බලලුන් ඇති කරන කුලකය, මේ මත්ස්‍යයන් ඇති කරන කුලකය. ඒකේ බලලුන් සහ මත්ස්‍යයන් ඇති කරන කුලකය තමයි මෙන්න මේ කොටසනේ. මෙන්න මේ කොටස. ඒක අපි හිතමු නිකමට x කියලා. හරිද? අපි දන්නේ නැහැනේ. දන්නේ නැති හන්දා අපි ගන්නවා x කියලා. හරිද? දන්නේ නැති හන්දා අපි ඒක නොදන්න පදයක්නේ. එහෙනම් අපි ඉංග්‍රීසි අකුරකින් විච
චලයකින් x කියලා නම් කරා. හරිනේ. එතකොට මෙතන x නම් ඒක දෙකෙන් වැඩි වෙනවා. එතකොට මාත්‍රයෙන් පමණක් මේ ඇති කරන පවුල් සංඛ්‍යාව කීයද? 2x නේ. එතකොට මෙන්න මේ කොටස වෙනවා කීයක්ද? එතකොට මම මෙන්න මේ 9 මකනවා. හරිද? එතන තිබ්බේ 9 මතක තියාගන්න. එතකොට මේක x නම් මේක 2x. හරිද? මේක x නම් මේක 2x. හරිද? මම ඔහොම දාගත්තා. එතකොට අපි දන්නවා x ධන 2x කියන්නේ කීයද? 9යි. ඇයි? මේ දෙකටම අයිති කොටස තිබ්බේ 9යි නේද? අපි හොයාගත්ත කලින්. නේ? 9යි. එතකොට x ධන 2x 9යි කියන්නේ 3x සමානයි 9යි. එතකොට x සමානයි කීයද? 3යි. ඒ කියන්නේ x කියන්නේ මොකක්ද? x කියන්නේ බලලුන් සහ මත්ස්‍යයන් ඇති කරන පවුල් ගාන. බලලුන් සහ මත්ස්‍යයන් ඇති කරන පවුල් ගාන 3ක් නම් එතකොට x කියන්නේ 3යි. එතකොට මෙතෙන්ට මම 3 දැම්මා. එතකොට මෙතන ඔක්කොම ඉන්න ඕනේ 9යි. එතකොට මෙතන කීයද? 6යි. එතකොට මත්ස්‍යයන් විතරක් ඇති කරන පවුල් ගාන කීයද? 6යි. ඔන්න ඔහොම තමයි ඒක හැදෙන්නේ. ඊට පස්සේ අපිට කියලා තියෙනවා සමීක්ෂණයට ලක් වූ හරිද? සමීක්ෂණයට ලක් වූ පවුල් අතුරින් ආමු ලෙස තෝරා ගන්නු ලබන පවුලක් මත්ස්‍යයන් හිමි පවුලක් වීමේ සම්භාවිතාව ගන්න. සම්භාවිතාවක් තියෙනවා. අපි දන්නවා සම්භාවිතාවක් ලියන්නේ කොහොමද? සම්භාවිතාවක් ලියන්නේ කොහොමද? නියති අවකාශයේ ඇති සියලුම අවයව ගන්න. නියතියට අදාළ සියලු අවයව ගන්න. එතකොට මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද? සිද්ධියට අයත් සියලු අවයව ගන්න. අදාළ සිද්ධියට අයත් සියලු අවයව ගන්න. සිද්ධියට අයත් සියලු අවයව ගණන බෙදන්න ඕනේ නියති අවකාශයට නියතියට අදාළ එහෙම නැත්නම් නියතියට අදාළ සියලු අවයව ගණනින් බෙදන්න ඕනේ. අවයව ගණන. ඔන්නෝමයි සම්භාවිතාව අපි හොයන්නේ. ඒ අදාළ සිද්ධියට අයත් සියලුම අවයව ගණන අපි බෙදනවා නියති අවකාශයේ තියෙන මුළු අවයව ගණන. ඔහොමයි අපි සම්භාවිතාව බලන්නේ. දැන් නියති අවකාශයේ මොකක්ද? තෝරාගත්ත පවුල් ඔක්කොම. ඒක තෝරාගත්ත පවුල් ඔක්කොම කීයද? 115 නේ. ඒකට 115 වෙන් අදාළ සිද්ධිය මොකක්ද? අදාළ සිද්ධිය මොකක්ද? අහඹු ලෙස තෝරා ගන්නු ලබන පවුල මත්ස්‍යයන් පමණක් හිමි පවුලක්. අදාළ සිද්ධිය මොකක්ද? මත්ස්‍යයන් හිමි පවුලක් වීම. අදාළ සිද්ධිය මොකක්ද? මත්ස්‍යයන් හිමි පවුලක්. මත්ස්‍යයන් පමණක් හිමි පවුලක් නේ. ඔව්. මත්ස්‍යයන් පමණක් හිමි පවුලක් වීම. මත්ස්‍යයන් පමණක් හිමි පවුලක් වීමට අදාළ අවයව ගණන කීයද මේ? මත්ස්‍යයන් හිමි පවුල් ගණන තමයි මේ ගොඩකින් දැක්වෙන්නේ. එතනින් මේ 6 කියන්නේ මොකක්ද? මත්ස්‍යයන් පමණක් හිමි. එතකොට මත්ස්‍යයන් පමණක් හිමි කියන සිද්ධියේ අවයව ගණන කීයද? 6යි. එතකොට අපේ සම්භාවිතාව 6 බෙදීම 115යි. එතකොට මේක තව සුළු වෙන්නේ නැහැ. එතකොට මේක තමයි අන්තිම උත්තරය. එතකොට ඕක තමයි සම්භාවිතාව. මොකක්ද සම්භාවිතාව? අහමු ලෙස තෝරා ගන්න ලබන පවුලක් මත්ස්‍යයන් පමණක් හිමි පවුලක් වීමේ සම්භාවිතාව තමයි 6 බෙදීම 115. දැන් 115 වෙන් 6. ඔන්න ඕක තමයි සම්භාවිතාව. හරි. ඔන්න ඔහොම තමයි 2016 ඉඳන් 2019 දක්වා ප්‍රශ්න හැදිලා තිබ්බ විදිය. හරිද? දැන් ඕගොල්ලෝ මේ ප්‍රශ්න ටික බැලුවම තේරෙනවා කොහොමද කුලක සම්බන්ධව ප්‍රශ්න එන්නේ කියලා. අපිට පේපර් දෙකක් තියෙනවානේ. ෆස්ට් පේජ් එක, සෙකන්ඩ් පේජ් එක. මේකෙදි අපිට ඒ කොටසේ කෙටි ප්‍රශ්න 25න් එකක් ආවා. එතකොට ඒකට ලකුණු කීයද? ලකුණු කීයක්ද? දෙකක්. ලකුණු දෙකක ප්‍රශ්නයක්. හරිනේ? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ එක්ක 11 හෝ 12 මේ දෙකෙන් එකකට එක ප්‍රශ්නයකට කුලක ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඒකේ ලකුණු කීයද? මේ දෙකටම නෙමෙයි මේකේ මොකක් හරි එකකට. අපි දාමුකෝ 11 කියලා.
නැත්නම් 11 හෝ 12. එතකොට ඒකේ ලකුණු කීයද? 10යි. එතකොට ඔක්කොම ලකුණු කීයද? ලකුණු 12ක් හම්බ වෙනවා ලකුණු කීයෙන්ද? 200න් ලකුණු 12ක. ලකුණු 12ක් හම්බ වෙනවා කුලක සම්බන්ධව. ඒ කියන්නේ 100න් නම් ලකුණු 6ක්. 100න් ලකුණු 6ක් ගන්න පුළුවන් කොටසක් තමයි මේ කුලක කියලා කියන්නේ. නේ 100න් ලකුණු 6ක් කියන්නේ ඔයාලට ගොඩක් වැදගත්. ඔයාලට ඕන රිසල්ට් එකට යන්න. ඒකකට යන්න. ඉතින් B එක ඒකක් කරගන්න මේ ලකුණු 6 ගොඩක් වැදගත්. නේ? ඒ හන්දා දැන් බලන්න මේ ගණන් ඔක්කොම අපි හදද්දී අපිට ලකුණු දීලා තියෙන ලකුණු ඔක්කොම ගන්න පුළුවන්. අපෙන් අතපසු වෙන වැරදි මුකුත් වෙන්නේ නැහැ. අතපසු වෙන වැරදි කියන්නේ මොනවද? දැන් වර්ගඵල ගානක් හැදුවා නම් අපි ඒකේ පරිමාව වර්ගඵල ගානක් හැදුවොත් ඒකේ අපේ කොයි හරි ඒකකයක් මිස් වුණොත් හරිද? අපිට කලබලෙන් අපේ නොසැලකිල්ල නිසා වෙන වැරදි තමයි ඒකක අතපසු වෙනවා දාන්න. හරිද? ඒකක නොදා තිබ්බට පස්සේ පේපරේ බලන කෙනා මොකද කරන්නේ? ඒකක නැත්තම් ලකුණ ඔයාලට ලකුණු ගාන මුළු ලකුණු ගානෙන් ලකුණක් හෝ දෙකක් අහිමි වෙනවා. එතකොට නොසැලකිල්ල වෙන නිසා වෙන වැරදි. හරිද? නොසැලකිල්ල නිසා ඔයාලට වෙන ලකුණු අඩු වීම ඒවා. හරිද? දැන් මේ කුලක පාඩම බලනකො කුලක ප්‍රශ්න බලනකො මේක කිසිම ඒකකයක් නැහැ. ඔක්කොම ගණන් ප්‍රමාණات එක්ක යන්නේ. කුලක අවයව ගණනත් එක්ක තමයි ප්‍රශ්න ගොඩක් වෙලාවට හැදෙන්නේ නේ. ඒකක ඇත්තෙම නැහැ. එතකොට මේකේදී ඔයාලට ලකුණු ඔක්කොම ගන්න හරිම ලේසියි. පොඩ්ඩක් අමාරුව තින්නේ ප්‍රශ්නේ හොඳට කියවලා අදාළ කොටස් ටික වෙන් කරලා හඳුනා ගන්න තමයි පොඩ්ඩක් අමාරු. මේකට ටිකක් ප්‍රශ්නේ හිමීට කියවන්න. හරිද? ඒ කරලා හොඳට ලියන්න. මේක හොඳට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. කිසිම මේ හේතුවක් නිසාවත් ලකුණු අඩු කරන්න තියෙන අවස්ථාව අඩුයි. ලකුණු අඩු වෙන අවස්ථාව අඩුයි. කියන්නේ ලකුණු දැන් මෙතන ලකුණු 10 ප්‍රශ්නෙට ඔයාලට බොහෝ විට ලකුණු 10ම ගන්න පුළුවන්. ලකුණු 10ම ගන්න පුළුවන්. ඒ හන්දා කුලක පාඩම ටිකක් හොඳට බලා ගන්න කියලා තමයි කියන්නේ. හරි. එහෙනම් ඉතින් මෙතනින් මේ පාඩම නවත්තනවා. ඕගොල්ලෝ දෙයක් ගත්තා කියලා හිතනවා දැනුමට. කියලා දුන්න දේවල් උදව් වෙයි කියලා හිතනවා. ඉතින් හැමෝටම ජය වේවා.